සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි කවුරුත් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත කවුරුත් ලංකා ද්වීපයේ තුල මේ කාලවකවානුවේ පවතින ඒ රෝගී තත්වයටත් මුහුණ දෙමින් සිටින කාලයක්. ඒ නිසාම ඔබ සියලු දෙනා කෙරෙහිම මහා විශාල වගකීමක් සමාජ මෙහෙවරක් පැවරිලා තියෙනවා. ඒ වගකීම සමාජ මෙහෙවර තමා රැක ගැනීම සහ එමත් නැතිනම් තමන් ආරක්ෂා වීම සහ අන්‍යයන්ගේ ආරක්ෂාව සැලසීම කියන දෙපැත්තෙන්ම සිද්ධ කළ යුතු මෙහෙවරක්. ඒ නිසාම මේ කාලය තුල ඔබ බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. ඊටාම සැලකිල්ලෙන් ඔබේ ජීවිතය ගත කළ යුතුයි. පරිස්සමෙන් ඔබේ ජීවිතය ගත කළ යුතුයි. සෞඛ්‍යාංශ වලින් ලබා දෙන උපදේශන විදීන් පිළිබඳව ඒ ක්‍රමවේදයන් පිළිබඳව ඔබේ අවධානය යොමු කරලා මුවාවරණ පැළඳීම් ඒ වගේම අත්සේදීම් ආදී කටයුතු නිරන්තරයෙන්ම සිදු කිරීම කළ යුතුයි. ඒ වගේම තමයි ඔබ යන එන තැන් පිළිබඳව එමත් නැතිනම් ඔබ කටයුතු කරන ආකාරය පිළිබඳව ඔබට දෛනික සටහනක් තියාගන්නට පුළුවන් නම් ඒක ඔබේ ආරක්ෂාව සඳහා අන්‍යයන්ගේ ආරක්ෂාව සඳහා එය හේතුවක් වන්නට පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නට කියලා මූලික ලෙසම සිහිපත් කරනවා. පින්තුනි කවුරුත් මේ මොහොතේ සූදානම් වෙන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් වූ ධර්ම පරයයක් පිළිබඳව ශ්‍රවණය කරන්නට. පින්තුනි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේම අපිට දුකෙන් මිදෙන මාර්ගයක් පිළිබඳව දේශනා කරන්න. ඒ දුකෙන් මිදෙන මාර්ගයක් පිළිබඳව ධර්ම දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ එදා සමාජයේ තුල තිබුණු හොඳ දේවලුත් ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ කළේ නැහැ. හොඳ දෙයට හොඳයි කියලා කිව්වා වගේම භාග්‍යතුන් වහන්සේ නරක දේවල් වලට නරකයි කියලා දේශනා කළා. ප්‍රශංසා කළ යුත්තට ප්‍රශංසා කළා, ගර්හා කළ යුත්තට ගර්හා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විභජ්‍යවාදී කියලා වචනයකිනුත් හඳුන්වනවා. එතකොට මේ විදිහට විභජ්‍යවාදී වුණ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ ප්‍රතිපදාව ප්‍රඥාවෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් අවසාන වන ශාසනයක්. පටන් ගන්නෙත් නුවණින් අවසාන වෙන්නෙත් නුවණින්. ඒ නිසා බුද්ධ ශාසනය අනුගමනය කරන බෞද්ධයෙක් බවට ඔබපත් වෙනකොට පින්තුනි ඔබ ඔබේ ජීවිතය ප්‍රඥාවෙන් ආරම්භ වෙලා ප්‍රඥාවෙන් අවසාන වන දෙයක් බවට පත් වෙන්නට ඕනේ. ඒක තමයි බෞද්ධයෙක්ගේ දැක්ම. ඒක තමයි බෞද්ධයෙක්ගේ ක්‍රියාකාරීත්වය. ප්‍රඥාවෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් අවසාන වන ලෙස කටයුතු කිරීම. එතකොට ප්‍රඥාවෙන් පටන් ගන්නවා කියලා කියනකොට ප්‍රඥාවෙන් ආරම්භ කරනවා කියනකොට පින්තුනි මේ ශාසනය පටන් ගන්නේ ඥානයක් තුළින්නේ. ඒ කියන්නේ සුතමය ඥානය කියලා අපි ඒක හඳුන්වනවා. බුද්ධ ශාසනය ආරම්භ වෙන්නේ එතනින්.
එහෙමත් නැතිනම් බුද්ධ ශාසනය ආරම්භ වෙන්නේ ඔබ බෞද්ධයෙක් කියලා ඔබේ උත්පත්තියෙන් ඔබ ගෙනාපු දෙයක් සමග එහෙම නෙමෙයි. බුද්ධ ශාසනය ආරම්භ වෙන්නේ එහෙමත් නැතිනම් ඔබ බුද්ධ ශාසනය අනුගමනය කරන බෞද්ධයෙක් බවට පත් වෙන්නේ ඔබ සුතමේ ඥානය ලබා ගැනීම හා සමග. එතකොට මේ සුතමය ඥානය ලබා ගැනීම සමග නම් ඔබ බෞද්ධයෙක් වෙන්නේ. පින්තුණේ සුතමය ඥානය කියන එක අපි තේරුම් අරගෙන ඉඳීම වැදගත් වෙනවා. සුතමය ඥානය කියලා කියන්නේ අපි අහලා අවබෝධ කරගන්න දේ. ඒ නිසා මූලික ලෙසම ධර්මය පිළිබඳව අපි විමසීමේදී අපි අසා අවබෝධ කරගන්න දෙයක් තියෙන්නට අවශ්‍යයි. අසා තේරුම් ගන්න දෙයක් තියෙන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි මේ ධර්ම දේශනාවකින් හෝ ත්‍රිපිටකය පරිශීලනය තුළින් හරි අපිට මේ සුතමේ ඥානය ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති වුණොත් එහෙම ඒක තමාගේ පරිකල්පනයක් නම් ඒ පරිකල්පනය වැරදි තැනක පිහිටි දෙයක් බවටයි පත් වෙන්නේ. ඒට හේතුව තමයි සුතමේ ඥානය තුළින් ලැබිය යුත්තක් නෙවෙයි නම් එක්කෝ ඔහු සම්මා සම්බුද්ධ වන්නට ඕනේ. එහෙම නැත්නම් ඔහු පච්චේක බුද්ධ වන්නට ඕනේ. ඒබඳු මාර්ගයක් උපදව ගන්නවා නම්. නමුත් බුද්ධෝත්පාද කාලයක තවත් බුදවරු සහ පසේ බුදවරු පහළ වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා මේ ඕනෑම කෙනෙකුට සමාජය තුළ යම් ධර්මයක් අවබෝධ කළා කියලා කියනවා නම් අරහත්ත්වයක් සාක්ෂාත් කළා කියලා කියනවා නම් පින්නතුනි ඒ කෙනා අනිවාර්යයෙන්ම මේ බුද්ධ ධර්මය එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනය අනුගමනය කළ කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඔහු ත්‍රිපිටක ධර්මය අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වාගත් කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඔහු තමන්ගේ ප්‍රතිපදාව මනාව පූර්ණණය කරගත්ත කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ කාරණාව මම සිහිපත් කරන්නට යෙදුනේ වර්තමාන සමාජය දිහා බලනකොට පින්තුනේ අපිට පේනවා වර්තමාන සමාජය තුළ මොනතරම් මේ ධර්මයේ පිළිබඳව කතං කතිතාවක් කෙසේද කියලා යන සැකයක් ඉස්මතු වෙනවද කියන කාරණාව. ඇතැම් වෙලාවට අදිමානයෙන් පිරුණු ඇතැම් පිරිස් විසින් ධර්මයේ තම තමා විසින් ගෝචර කරගත්ත ග්‍රහණය කරගත්ත ආකාරයට පැහැදිලි කරනවත් අපිට දකින්නට ලැබෙනවා. අපි බලනකොට අපි විමසා බලනකොට නුවණින් කල්පනා කරනකොට අපිට ඒ කාරණාව දකින්න පුළුවන්කම තියෙනවා. ඇතැම් පිරිස් විසින් පංචශීල ප්‍රතිපදා, අෂ්ටාංග සීල ප්‍රතිපදා, දස සීල ප්‍රතිපදාවන් මේ ශාසනයේ පවතින ප්‍රතිපදා නෙමෙයි කියලා ඒව ප්‍රතික්ෂේප කරන්නට පවා උත්සාහවත් වෙනවා. ඒකට හේතුව මේ ශාසනයේ පවතින ප්‍රඥාව මුල් කරගෙනයි කියලා. දැන් අපි අහලා තියෙනවා සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂා ධර්මයක්. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා ධර්මය අපි අනුගමනය කළ යුතු දේ. අපි පිරිය යුතු දේ. එතකොට කෙනෙක් හිතන්නට පුළුවන් ශාසනය පටන් ගන්නෙ සීලයෙන්ද කියලා. නෑ, ශාසනය පටන් ගන්නෙ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් පටන් ගත්තට පින්නතුනේ අපිට වැඩ කරන්න තියෙන සීල සමාධි ප්‍රඥා කියන ටික ඔස්සේ. එතකොට කෙනෙකුට හිතන්නට පුළුවන් එහෙනම් පංචශීල, අටශීල, දසශීල ආදී මේ සීල සමාදානයකින් අපි අපේ ජීවිතේ පවත්වා ගන්නට අවශ්‍යද? එහෙම නැතිනම් සිල් සමාදන් වෙන්නට ඕනේද කියලා. ඇත්තටම අපි සිල් සමාදන් විය යුතුයි, සිල් රැකිය යුතුයි. හැබැයි ඒ සීලය ප්‍රඥාවෙන් යුක්ත සීලයක්, ප්‍රඥාවෙන් සමාදන්ව ගත්ත දෙයක්. අපිට ඒ සීලයට අරමුණක් තියෙනවා. අපිට ඒ සීලය තුල කරන්නට දෙයක් තියෙනවා. විශේෂයෙන්ම යම්කිසි කෙනෙක් කියනවා නම් සීලය අනවශ්‍යයි, පංචශීලය බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ, අෂ්ටාංග සීලය දේශනා කළා නැහැ කියලා ඒක ඊටාම සාවද්‍ය මතයක්. ඔහු අංගුත්තර නිකාය පිළිබඳව, පංචක නිපාතය පිළිබඳව බැලුවොත් එහෙම, ඒ වගේම පටිසම්භිදා මග්ග ප්‍රකරණය පිළිබඳව, සීලමය ඥානය පිළිබඳව විමසලා බැලුවොත් එහෙම, ඔහුට මේ සිල්පද ගැන හොඳට අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳවම. එතකොට බුදුරජාණන් වහන්සේ සීල ප්‍රතිපදාවක් පෙන්වලා දීලා තියෙනවා. ඒ සීල ප්‍රතිපදාව ප්‍රඥාවෙන් ආරම්භ වන දෙයක්. හැබැයි ඒ ප්‍රඥාව කියන දෙයින් අදහස් කළේ සුතමය ඥානය තුලින් අපි ලබාගත් දැනුමක් ඇතිව තමයි කෙනෙක් සිල්වත් වෙන්නේ. එතකොට මේ සීලයට පදනම තමයි පින්නතුනේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට ශ්‍රද්ධාව නැත්තම් ඔහුට සීලය පුරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ප්‍රඥාව උපදවගත්ත කෙනා ධර්මයේ පිළිගන්නවා. ඒ ප්‍රඥාව උපදවගත්ත කෙනා ධර්මය අදහනවා. ඔහු ධර්මයේ පිළිබඳව පවත්වන ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ ශ්‍රද්ධාව නිසාම ඔහු සීල ප්‍රතිපදාවක් තුළ හික්මෙනවා.
එතකොට දැන් ඔහු හික්මීම කියන දේ පටන් ගන්න පින්නතුනේ සීලය තුල. ඒ කියන්නේ මුලින්ම දැනගත්ත දේ පිළිබඳව ඔහු හික්මෙන්නට පටන් ගන්න සීලය තුල. ඒ නිසා අපිට හම්බ වෙනවා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා ඥාන තුනක්. සත්‍ය ඥානය කියලා කියන්නේ මූලික ලෙසම අපි අහලා දැනගන්න, අහලා තේරුම් ගන්න, අහලා අවබෝධ කරගන්න දේ. ඊට පස්සේ කෘත්‍ය ඥානය කියලා කියනවා පින්නතුනේ එතනදී අපි කරන දේ. අපි වැඩ කරන විදිහ. එහෙම නැතිනම් අපි ක්‍රියාවට නංවන විදිහ. එතකොට සත්‍ය ඥානය කියන එකෙන් කිව්වේ අපි අර සුතමය ඥානය කියලා අපි කතා කළේ. ඒකට කියන අපි සත්‍ය ඥානයක් කියලා. ඒක අවබෝධ කරගත්ත තමන් තේරුම් ගත්ත දෙයක්. ඒ වගේම කෘත්‍ය ඥානය කියලා කියනවා සීල සමාධි ප්‍රඥා කියලා අපි දැන් කරන්න පටන් ගන්න තැනක් තියෙනවානේ. අන්න ඒ කරන්න පටන් ගන්න තැනට කියනවා අපි කෘත්‍ය ඥාන කියලා. ඒ වගේම කෘතඥානක් තියෙනවා. ඒ කියන්නේ කලා කියලා දැනුමක් අපිට ඇති වෙනවා අවසානයේ වෙනකොට. ඒ නිසා කෘත්‍ය ඥානය තුල තමයි සීල සමාධි ප්‍රඥා කියන එක තියෙන්නේ. එතකොට සත්‍ය ඥානය කියලා කියන්නේ ප්‍රඥාව. ඒකයි ප්‍රඥාවෙන් පටන් ගන්නවා. හැබැයි ක්‍රියාත්මක වීමේදී අපිට ලැබෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා ධර්මයක්. හික්මෙන්න තියෙන තුන් ආකාර ශික්ෂණයක් විදියක් තමයි අපිට දකින්නට තියෙන්නේ. ඒ නිසා අපිට මූලික ලෙස ලැබෙන දේ තමයි සීලය. සීලය කියලා කියන්නේ පින්නතුනේ කය වචන දෙකේ සංවරය. කය වචන දෙකේ සංවරය යම් කිසි කෙනෙක් ළඟ තියෙනවා නම් එයාට බය වෙන්න දෙයක් නැත්තේ නෑ. ඔහු සිල්වතෙක් බවටයිපත් වෙන්නේ. එහෙම නැතිනම් ඔහු සීලය අනුව තමන්ගේ ජීවිතේ හික්මව ගන්න කෙනෙක්. එතකොට ඒ කය වචන දෙකේ සංවරය නිකම්ම පවත්වන දෙයක් නෙමෙයි. එයා දන්නවා මේ සංවරය පවත්වන්නේ මොන ඉලක්කයට යන්නද කියලා. ඒකයි එතන වැදගත්කම තියෙන්නේ. මේ ශාසනයෙන් බාහිරවත් පන්සිල් තිබුණා, අටසිල් තිබුණා, දසසිල් තිබුණා. හැබැයි ඒකකවත් දර්ශනය තිබුණේ නැහැ. හැබැයි දර්ශනයකින් යුක්තව සිල්වත් වීමයි වැදගත්. ඒ නිසා සමහර වෙලාවට අද අපේ රට ඇතුලේ කතා කරන මතවාද දිහා බැලුවාම සමහර විට රහතන් වහන්සේලා කියලා පෙනී සිටින ඇත්තන් විසිනුත් පංචශීල ප්‍රතිපදාවට ගර්හා කරනවා අපි දකිනවා. නමුත් පංචශීල ප්‍රතිපදාවට කිසිදු ලෙසක අපිට ගර්හා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය. අපි ඒ බුද්ධ භාෂිතයට අනුව පංචශීල ප්‍රතිපදාවට පෙරටුව යන දර්ශනය පිළිබඳව අපි කතා කළ යුතුයි. මම හිතනවා පන්සිල් ටික සමාජයෙන් අයින් කරනවට වඩා සමාජයට මගහැරිලා තියෙන දර්ශනය අපිට කතා කරන්න පුළුවන් නම් ඒක ඊටාම වටිනවා කියලා. ඒ නිසා බුද්ධ ශාසනය පිළිබඳව අපි මුලින්ම අපි තේරුම් ගන්නට ඕනේ. බුද්ධ ශාසනය කියලා කියන්නේ දන් දීම, සිල් රැකීම, බණ පිරිත් පාංශුකූල කියන ටික නෙමෙයි. ඒවා වැරදි නෙමෙයි. ඒවා අපේ සංස්කෘතිය. ඒක අපි බුදුදහම තුළ අපි කුසල් රැස් කරගන්න ක්‍රමය, පින් සිද්ධ කරගන්න ක්‍රමය ඒක අනිවාර්යෙන් තිබිය යුතු දෙයක්. ඒක ඊටාම වටිනා දෙයක්. නමුත් ඒක ශාසනයේ හරය නෙමෙයි. ඒක ශාසනයෙන් අපිට ගන්න තියෙන බාහිර උපකාරයන්, අපිට ශාසනයෙන් ලබා ගන්නට තියෙන ප්‍රතිලාභ ඒවා බාහිරව. හැබැයි අභ්‍යන්තර ප්‍රතිලාභය ඒක නෙමෙයි. අපිට හරය ඒක නෙමෙයි. ඔය ටික එළය. හරය වෙන්නේ බුද්ධ ශාසනයක විතරක් පවතින දෙයක්. ඒ හරය තමයි මේ ආර්ය මාර්ග දර්ශනය ගෙනල්ලා දෙන්නට පුළුවන් ඥාන දර්ශනය. ඒ නිසා අපි උත්සාහවත් වෙන්නට ඕනේ ඒ ඥාන දර්ශනය උපදව ගන්න කොහොමද කියලා. ඒ ඥාන දර්ශනය පිළිබඳ දැක්මක් තමයි අපි ඇති කරගන්නට ඕනේ. අපි පසුගිය සතිය තුලත් සතියේදීත් අපි මේ දිගින් දිගටම කතා කළා ඒ ඥාන දර්ශනය පිළිබඳව. ඒ ඥාන දර්ශනය සාක්ෂාත් කර ගැනීම සඳහා තමයි පින්නතුනේ කෙනෙක් කය වචන දෙක ඉස්සෙල්ලම සංවර කරගන්න පටන් ගන්නෙ. ඒකේනා කය වචන සංවර කරගෙන එතනින් එහාට යා කරන්නේ කොමක්ද කියන එක ගැන ඔහුට දැනුමක් තියෙනවා එතකොට. ඒ දැනුම ඔහු සතුයි. ඔහු සතු ඒ දැනුම තියෙන නිසා ඔහු එතනින් එහාට ගිහිල්ලා නැවත නැවත ඇසිය යුත්තේ නැහැ. දැන් මම මොකද්ද කරන්න කියලා. දැන් බෞද්ධයින් හැටියට අපේ සමාජය අද ජීවත් වෙන තත්වය ගැන ටිකක් අපි හිතලා බැලුවොත් පින්නතුනේ සමස්තයක් විදිහට. මේ හැමෝම ගැන කතාවක් නෙමෙයි සමස්තයක් විදිහට කරන කතාවක්. එතකොට අපි ටිකක් හිතලා බැලුවොත් අපිට පේනවා සිල් ගැනීම, සිල් සමාදන්ව ගැනීම, දන් දීම මේ වගේ තැනකින් ශාසනය කියන දේ බොහොම සීමා කරලා තියෙනවා. ස්වාමින්වහන්සේ පන්සිල් දෙන නිසා අපි පන්සිල් සමාදන් වෙනවා. ඒ වගේම මේ රැකෙන්නේ කොහොමද? ඒ රැකෙන්නේ මොන තැන දක්වාද කියන එක පිළිබඳවවත් අපිට එහෙම දැනුමක් නැහැ. ඒ වගේම අපේ තරුණ ප්‍රජාවටවත්
ප්‍රඥාව කියන දේ තුල යන පටන් ගැනීම නැතිනම් ප්‍රඥාවෙන් ආරම්භ වීම කියන කාරණය ඊතරම්ම දුරකට යන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රඥාවෙන් පටන් ගන්නවා කියන එක අපි තේරුම් ගන්නට ඕන දෙයක්. ප්‍රඥාවෙන් ආරම්භ වෙන්නේ කොහොමද? ප්‍රඥාවෙන් ඉදිරියට යන්නේ කොහොමද කියන එක අපි අනිවාර්යෙන් අපි සැලකිල්ලක් දැක්විය යුතු දෙයක්. සීලය කියලා කියන්නේ පින්නතුනේ හැමදාම බලෙන්ම රැක ඉන්න තියෙන දෙයක් නෙමෙයි. යම්කිසි දවසක් එනවා සිල් රැකලා ඉවර වෙන දවසක්. ඒ දක්වායි අපිට කරන්න තියෙන්නේ. අපි දක්ෂ නම් අපිට හැකියාව තියෙනවා නම් අපිට ඉක්මනටම සිල් ටික රැකලා ඉවර කරන්න පුළුවන්. එකෙන් අදහස් කරන්නේ ඊට පස්සේ යා සිල් කඩාගෙන යනවා කියලා නෙමෙයි. ඒක යාට රකින්න දෙයක් නෑ. ඒක යාගේ භාවික ජීවිතයේ බවට පත් වෙලා තියෙනවා. වැරදි නොකරන බව ඔහුගේ ස්වභාවයේ බවට පත් වුණාට පස්සේ එය ඔහුට රකින්නට කියලා 아무තු දෙයක් එතන ඉතිරි වෙලා නැහැ. මොකද ඒ වැරදි නොකරන බව ඔහුගේ ස්වභාවය. ඒ ඔහුගේ හැටි කියලා අපි කියන්නේ. එතකොට අන්නේ ස්වභාවයේ බවට පත් වෙනවා මේ ධර්මයේ ප්‍රතිපදාව තුළ යනකොට ඔහු ආයාසයෙන් රැක යුත්තක් නෙමෙයි ඊට පස්සේ. ඒ නිසා දැන් අන්න ඒ බඳු තැනකට යනකම් අපේ නුවණ අපි මොහු කරලා යන විදිහට මේ දර්ශනයක් තියෙන අනුගමනය කරන්න. වෙනතුනේ මේ දර්ශනයේ ලෝකෙ වෙන කොහෙවත් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපිට දකින්න පුළුවන් එකම තැන තමයි බුද්ධ භාෂිතය කියලා කියන්නේ. එතකොට ඒ බුද්ධ භාෂිතය අපිව හැමදාම සිල් රකින්න තැනක අපිව පවත්වන්නේ නැහැ. ඒ නිසා බෞද්ධයින් හැටියට අපි ඉන්න තැන ගැන අපි ටිකක් කල්පනා කරලා බලන්නට ඕනේ. අපි දන්නේ පන්සිල් පද පහ විතරනම් අටසිල් ටික විතරනම් අපි දන්නේ නැත්නම් ඒ සීලය කොහොමද නිවන කරා අපි අරගෙන යන්නේ කියලා පින්නතුනි අපි නිවැරදිවම බෞද්ධයෙක්ද කියන එක ගැන නැවත සිතලා බලන්නට අවශ්‍යයි. ඒ නිසා මේ ශාසනයේ ලැබිය යුතු මූලිකම සුතමේ ඥානය තුළ ලැබෙන්නට ඕනේ ටික අපි ලබා ගන්නට ඕනේ. සුතමේ ඥානය තුළ ලැබෙන දේ තුලින් තමයි පින්නතුනේ අපි දන්නේ පන්සිල් ටික අටසිල් ටික කොහොමද අපිට නිවන දක්වාම හේතු වෙන්නේ නිවන දක්වාම උපස්තම්භක වන්නේ කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එහෙම නැති වුණොත් අපිට සිද්ධ වෙන දේ තමයි පින්නතුනේ සම්පූර්ණම බෞද්ධයෙක් කියලා කිව්වට අබෞද්ධ මානසික මට්ටමකින් අපිට ජීවත් වෙන්න වෙන මට්ටමකටපත් වෙන එක. බුදුදහම තුලත් අපි බලාපොරොත්තු වෙන්නේ අන්තිමේටම වෙන වෙන සංකල්ප එහෙමත් නැතිනම් ලෙඩ රෝග හොඳ කර ගැනීම වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම වෙන්න පුළුවන්. ඒ වගේ තැනකින් අපි රැඳී සිටිනවා. නමුත් පින්නතුනි බුදුදහම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය කියලා කියන්නේ අපිට මේ කප්රුකක් වගේ හිතූ කාම සම්පත් ගෙනල්ලා දෙන දෙයක් නෙමෙයි. ඒක ඇවිල්ලා අපිට ප්‍රාර්ථනා ඉෂ්ට කරලා දෙන දෙයක් එහෙම නෙමෙයි බුදුදහම කියලා කියන්නේ. අපි බලාපොරොත්තු වෙන අපි හිතන පතන දේවල් කවුරු හරි ගෙනල්ලා අපේ ජීවිතයට දාන දෙයක් නෙමෙයි මේක ඇදහුවා කියලා බුදුදහම කියලා කියන්නේ. දුක නැති කරගන්න අවශ්‍ය කෙනෙකුට තම තමා තුළ උපදින දුක නැති කරගන්නට තියෙන ඒකායන ප්‍රතිපදාවක්. ලෝකේ තෘප්තිය හොයාගෙන යන මිනිස්සුන්ට තෘප්තිය නොලැබෙනකොට මානසික රෝගීන් බවට පත් වෙනකොට ඒ රෝග වලින් නිදහසක් ලබා දෙන්නට තියෙන ඒකායන ප්‍රතිපදාවක් ධර්මය කියලා කියන්නේ. ඒ නිසා ඒ ධර්මය ගැන අපි ටිකක් කල්පනා කරන්නට ඕනේ වෙනත් කෝණයකින් වෙනත් පැත්තකින්. එහෙම කල්පනා කරලා බලනකොට පින්නතුනේ අපිට ධර්මයේහි භාවිතය දකින්න බලන්නට පුළුවන් වෙනවා. ධර්මයේහි භාවිතය තියෙන්නේ වැරදි දෙයකට ඒක පාවිච්චි කරන්න නෙමෙයි. ධර්මයේහි භාවිතයේ තියෙන පින්නතුනි දුක නැති කර ගැනීම දක්වා. ඒ නිසා දුක නැති කරගන්න යම් මොහොතකද ඒ දක්වා අපිට මේ ධර්මයේ දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ලෝකේ අපි හැමදාම ප්‍රශ්නයකට උත්තරයක්නේ අපි හොයන්නේ. පින්නතුනි ප්‍රශ්නයකට උත්තරයක් හොයන අපිට හැමදාම ප්‍රශ්නක් හම්බ වෙනවා. අපි මේකෙන් අයින් වෙන්න කැමති නැහැ. අපි පිච්චීම ඇතුලේ ගිනිගොඩ ඇතුලේ නොපිච්චී ඉන්න උත්සාහවත් වෙන ඇත්තෝ. හැබැයි අපි කවුරුත් උත්සාහවත් වෙන්නේ නැහැ ගිනිගොඩෙන් එළියට යන්න. අපි ගිනිගොඩ ඇතුලේ නොපිච්චෙන්නේ කොහොමද කියලා හොයනවා. ඒ වගේ ලෝකයේ ඇතුලේ අපි සැප ලබන්නේ කොහොමද කියලා හොයනවා. පින්නතුනේ අපි මොන සැප ලැබුවත් මේක අවුරුදු 50ක් 60ක් යනකොට මේක ඉවරනේ. අපිට ඔය හැමදේම අතහැරලා යන්න වෙනවනේ. අඩුම ඒ අතහැරලා යන්න ඕන කියන මානසික තැවුල හරි අපිට ඉතුරු වෙනවනේ. මම මගේ කියලා පෝෂණය කරපු කයත් දාලා යන්න වෙනකොට පින්නතුනේ අපි ගොඩනගපු බලය, අපි එකතු කරපු මුදල, අපි එකතු කරපු වතු පිටි දීපල මේ දේවල් අපිට කවදානම් පිටක් වන්නද? ලෙඩක් හැදෙනකොට අපිට තේරුම් ගන්න පුළුවන්
මුළු ලෝකයේ තුලම ධනවතුන්ගේ බලවතුන්ගේ කියන අයටත් ලෙඩ රෝග වැළඳෙනවනේ. ඒ අයත් මරණය කියන ධර්මයේ කරා ගමන් කරනවනේ. අරගෙන යන දෙයක් නැහැනේ පින්නතුනේ වෙනත් දෙයක්. අපේ ජීවිතවලත් යථාර්ථය ඒකමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපිට රත්තරන් මාලිගාවකට ගිහිල්ලා අඟුරු අරගෙන යන්නේ නැතුව රත්තරන් අරගෙන යන්නේ කොහොමද කියලා අපිට දේශනා කළා. ඒ නිසා බුද්ධ ශාසනය කියලා කියන්නේ රත්තරන් මාලිගාවකට ගිහිල්ලා අඟුරු අරගෙන යන්න උපදෙස් දෙන දෙයක් නෙමෙයි. බුද්ධ ශාසනය කියලා කියන්නේ රත්තරන් මාලිගාවකට ගිහිල්ලා රත්තරන් එළියට අරගෙන යන්න කියලා දෙන දෙයක්. ඒ නිසා රත්තරන් මාලිගාවකට ගිහිල්ලා බලලා යනකොට රත්තරන් අරගෙන යනවා වගේ මේ ධර්මයේ ඇසුරු කරනකොට අපිට ඒ ධර්මයේ තුල ලැබෙන්නට ඕන දෙයක්. ඒ ධර්මයේ තුල ලැබෙන්නට ඕනේ සැනසෙල්ලක්. ඒ ධර්මයේ තුල ලැබෙන්නට ඕනේ නිවීමක්. පිනතුනි ඒ සඳහා අපිට නිවැරදිව ධර්මයේ ග්‍රහණය කරගන්නට ඕනේ. ධර්මයේ කියලා හිතාගෙන අපි දෙයක් රැක්කා කියලා, අපි දෙයක් තුල රැඳිලා හිටියයි කියලා අපිට කවදාවත් දෙයක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපි මූලික දර්ශනයේ ඉඳලා පිරිසිදු කරගෙන තියනවා නම් ඒක අපිට අපේ ජීවිතේට මේ ශාසනයෙන් ලැබෙන ප්‍රයෝජනෙ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුද්ධ ශාසනය කියලා කියන්නේ මන්ත්‍ර ජප කරන එකක් නෙමෙයි. මන්ත්‍ර වලින් ලබා දෙන දෙයක් නෙමෙයි. ඒ වගේම වෙනත් ලෝකායතන ශාස්ත්‍රයකුත් නෙමෙයි. මේක දුක නැති කරගන්න මගක්, දුක නැති කරගන්න ප්‍රතිපදාවක්. මේ ගැන හොඳ ලස්සන සූත්‍රයක් තියෙනවා. අපි තේරුම් ගන්නවා නම් හොඳ කරුණු කාරණා සමුදායක් අපිට විස්තර කරගන්නට පුළුවන් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව අපිට අංගුත්තර නිකායේ දකින්නට තියෙන සූත්‍ර දේශනාවක්. මේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට නිර්වේදයේ පිණිස පවතින දහම් පරයයක් පිළිබඳව දේශනා කරනවා. මේ දහම් පරයය ඊටාම වැදගත් තේරුම් ගන්නට තියෙන මේ අවශ්‍ය දහම් පරයයක්. කාමා භික්ඛවේ වේදිතබ්බා. මහණෙනි කාමය කියන එක දැනගන්නට ඕනේ. කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ. මේ කාමය කියන එකේ නිදානය, කාමය කියන එක හටගන්නේ කොහොමද කියන එක දැනගන්නට ඕනේ. ඒ වගේම කාමානං වේමත්තතා වේදිතබ්බා. කාමයන්ගේ වේමත්තතාවය තේරුම් ගන්නට ඕනේ. කාමානං විපාකෝ වේදිතබ්බෝ. කාමයන්ගේ විපාකය දැනගන්නට ඕනේ. කාමානං නිරෝධෝ වේදිතබ්බෝ. කාමයන්ගේ නිරෝධය දැනගන්නට ඕනේ. කාම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා. කාම නිරෝධගාමිනී ප්‍රතිපදාව දැනගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික පිළිබඳව බොහොම අපූර්ව විග්‍රහයක් මේ සූත්‍රය තුළ සිද්ධ කරනවා. මේ මහණෙනි මොනවද කාමය කියලා කියන්නේ? ඊට පස්සේ දැන් මේ මිනිස්සු විඳින තැන ගැන පැහැදිලි කිරීමක් කරනවා. මොකද්ද කාමය? කාමය කියලා කියන්නේ මොකද්ද පින්නතුනේ? අපි හිතෙන් යම් කිසි තැනක ඇලෙනවා නම් ඒ ඇලීම් සහගත කැමැති වෙන ස්වභාවයටනේ කියන්නේ කාමය කියලා. යම් තැනක අපේ හිත රැඳෙනවා නම් සතුටු වෙනවා නම් ඒ සතුටු වෙන තැනට කියනවා ඒ සතුටට කියනවා හිතේ උපද්දන දෙයට කියනවා කාමය කියලා. එතකොට ඒ කාමය පිළිබඳව විස්තර කරනකොට මොකද්ද මහණෙනි මේ කාමය කියලා කියන්නේ? කතමාච බික්කවේ කාමා. මොකද්ද මේ කාමය? එතකොට මේ කාමය පිළිබඳව විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම විස්තර කරනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මතා ටික. අපිට නේතේ කාමා. ඒ වුණාට මේවා කාමයෝ එහෙම නෙමෙයි. ඒ කියන්නේ දැන් කාමය ගැන කුමක්ද කියලා අහලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූප තියෙනවා. මොනවද රූප? එළියේ තියෙන ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය උපදවන රූප ලෝකේ හම්බ වෙනවා. එතකොට දැන් පින්නතුනේ අපිට කාමය කියන එක කැමැත්ත තියෙන්නේ මොනවටද? කැමැත්ත කියන්නේ මොකද්ද කියලා අපි හොයාගෙන යනකොට මිනිස්සුන්ට තේරෙන්නේ මොනවටද? ඔබ ආස මොනවටද කියලා ඇහුවොත්, ඔබ කැමති මොනවටද කියලා ඇහුවොත්, පින්නතුනේ ඔබ කැමති රූප බලන්න. ඔබ හොඳ රූපවලට ලස්සනයි කියලා ඔබට තේරෙන, ඔබට හැඟෙන, ඔබට දැනෙන දේවල් වලට ඔබ කැමතියි. මිහිරි කියලා ඔබ හිතන, ඔබ විඳින, ඔබේ රුචිකත්වයට ගැළපෙන ශබ්දවලට ඔබ ආසයි. ඒ වගේම ඔබට හොඳයි කියලා තේරෙන ගඳ සුවඳ වලට, රසට, ඒ වගේම ස්පර්ශ වලට ඔබ කැමතියි. එතකොට දැන් ඔබේ කැමැත්ත කුමකටද කියලා ඇහුවොත් ඔබේ කැමැත්ත පේන්නේ මොකකද පින්නතුනි? ඔබේ කැමැත්ත පේනවා රූපේට අයිති දෙයක් කියලා. ලස්සන රූපයක්. එතකොට මේ ලස්සන රූපයක් කියන තැනක රූපේට අයිති ලස්සන තිබ්බේ කොහෙද? රූපේට අයිති ලස්සන තිබුණේ රූපේනේ. අපි හිතන විදිහ ගැන මේ කියන්නේ. එතකොට
ඒ ලස්සන තිබ්බේ රූපේ ලස්සන නිසා තමයි මට ඒක දැක්කහම හරි සතුටක් දැනෙන්නේ. දැන් ඒ සතුට උපද්ද ගන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? අර රූපේ ලස්සන නිසා. ඒ නිසා රූපේ නැවත නැවත දැක්කොත් මට නැවත නැවත සතුටු ඇති වෙනවා. දැන් ශබ්දය කියන එක බොහොම මිහිරි නිසා තමයි මම සතුටු. ඒක අහන්න කැමති. ඒ වගේ මේ කැමැත්ත උපද්දනකම තියෙන්නේ කොහෙද? අර ගීතේ තමයි ඒක තියෙන්නේ. එතකොට අපි මේ ගීතයේ ඇතුලේ තිබිලා එන දෙයක් ගීතය මිහිරි කියලා හිතනකම නිසා ඒ මිහිරියාව විඳින්නට අපිට ගීතයම අවශ්‍ය කරනවා. එතකොට මෙන්න මේ විදිහට ලෝකේ කාමය කියන එක පින්නතුනි අපිට හම්බ වෙන්නේ කොහේ තියෙන දේවල් හැටියටද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ටිකේ තමයි කාමය. නැතිනම් කැමැති වෙන්නේ මේ දේවල් වලට තමයි. මේ කැමැත්ත ඇති කරනකම තියෙන්නේ එළියේ තියෙන මේ වස්තු වලයි කියලා අපි කල්පනා කරගෙන ඉන්නවා. මෙහෙම කල්පනා කරගෙන ඉන්න ලෝකෙට බුදුරජාණන් වහන්සේ කාමයේ පිළිබඳව ඇස් ඇරෙන්න එක උත්තරයක් දෙනවා. මොකද්ද මේ උත්තරේ? නේතේ කාම. මේවා කාම නෙමෙයි. අපිච්චතේ කාම ගුණ ආර්යස්ස විනේ වුච්චති. මේ දේවල් කාම ගුණ කියලායි මේ ආර්ය විනය තුල කියන්නේ. මේවා කාම නෙමෙයි. මේ දේවල් කාම ගුණ කියලායි මේ ආර්ය විනය තුල කියන්නේ. එතකොට කාම ගුණ කියලා කියන්නේ මොකද්ද? කාම ගුණ කියලා කියන්නේ පින්නතුනේ අර කැමැත්ත කියන දේ පවත්වාගෙන යෑම සඳහා හේතු වන දේ. ඒවා කැමැත්ත නෙමෙයි. කැමැත්ත කියන දේ පවත්වාගෙන යෑම සඳහා හේතු වන දෙයට කියනවා කාම ගුණ කියලා. එතකොට අර හිතේ ඇති කරගන්න කැමැති වන ලක්ෂණය පවත්වාගෙන යෑම සඳහා යමක් හේතු වෙනවා නම් ඒ හේතු වන ලබන දෙයට කියනවා කාම ගුණය කියලා. හැබැයි කාම ගුණය සහ කාමය කියන්නේ දෙකක්. එනිසා කාමයේ පිළිබඳව නැවත අර්ථ විවරණය කරනවා කොහොමද? නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ ලෝකයේ තියෙන චිත්‍ර එහෙම කාමය එහෙම නෙමෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කෙනකෙනාගේ හිතේ ඇතිවෙන සංකල්පමය වශයෙන් ඇතිවෙන බැඳීම සංකල්පමය වශයෙන් ඇති කරගන්න ඇලීම තමයි කාමයේ බවට පත් වෙන්නේ. එතකොට මේ ලෝකේ කාමයේ බවට පත් වෙන්නේ එළියේ තියෙන රූප එහෙම නෙමෙයි. එළියේ තියෙන ශබ්ද නෙමෙයි. ඔබේ කැමැත්ත කියන එක ඇති කරනකම තිබ්බේ රූපේ නෙමෙයි. ඔබේ කැමැත්ත ඇති කරනකම තියෙන ශබ්ද නෙමෙයි. පිනතුනේ එක රූපෙට අයිති දේ නම් එකම රූපේ දකින්න ලෝකේ හැමෝම කැමති වෙන්න එපේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එකම ශබ්දය අහන්න එකම ගීතය අහන්න ලෝකේ හැමෝම කැමති නැහනේ. ඇයි? ඒක ගීතයට අයිති දේ නොවන නිසා. සමහර විට ඔබට මුලින් ප්‍රිය වුණ රූප පස්සේ අප්‍රිය වෙනවනේ. මුලින් හොඳට අහපු ආසාවෙන් අහපු සින්දු පස්සේ කාලෙදි එපා වෙනවනේ. එතකොට එහෙම වෙන්නේ ඇයි? පිනතුනි ඒ දේ කැමැත්ත ගෙනල්ලා දෙන දේ නෙමෙයි. ඒක අකමැත්ත ගෙනල්ලා දෙන දේත් නෙමෙයි. ඒ නිසායි නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ ඒ චිත්‍ර කාම නෙමෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්පමය වශයෙන් ඇලෙනකම සංකල්පමය වශයෙන් බැඳෙනකම මෙන්න මේකට තමයි කාමය කියලා කියන්නේ. එතකොට සංකල්පමය වශයෙන් ඇති කරගත්ත බැඳීම කියන දේ කාමය වෙනකොට අපිට පේනවා කාමය කියන දේ ඇති උනේ කොහේ තියෙන දෙයක්ද? තමාගේ හිත පැත්තේ ඉපදුණු දෙයක්. එතකොට කාමය ඇති උනේ එළියේ නෙමෙයි. කාමය ඇති උනේ තමන්ගේ සංකල්පනාව පැත්තෙන්. සංකල්පනාව පැත්තෙන් ඇති කරගත්ත කාමය පිනතුනේ ඒක එළියට දාලා බලනවා නම් ඒක වැරදිනේ. තමන්ගේ හිත පැත්තේ ඇති කරගත්ත සංකල්පයේ පැත්තේ පවතිනවා කියලා පෙනෙන දෙයක් අපි හිතනවා නම් බාහිර ලෝකේ තියනවා කියලා ඒක අපි කරන බරපතල වරදක්. ඒක අපි ඒකට හඳුන්වන අවිද්‍යාව කියලා. ඒ කියන්නේ නොදන්නාකම ඇත්ත ඇති හැටියට ග්‍රහණය නොකර ගැනීම කියලා. කාමා භික්ඛවේ වේදිතබ්බා කියනකොට මහණෙනි කාමයේ දත යුතුයි කියනකොට අපිට කාමයේ දැනගන්නට තියෙනවා. කොහොමද? නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. ඔය චිත්‍රකාම නෙමෙයි. ඕක මොහොතක් පාසා ඇසට ඇතිවෙන හටගෙන නැතුව යන රූප මාත්‍රයක් විතරයි. ඒක චිත්‍ර මාත්‍රයක්. චිත්‍රයේ ඇතුලේ ඇවිදින මිනිස්සු යන එන මිනිස්සු දුව පුතා ගෙවල් දොරවල් තිබ්බේ නෑ. ඒක චිත්‍රයක්. එතකොට ඒ චිත්‍රය කියන දේ ඇතුලේ පුද්ගලයෝ හිටියේ නෑ. පින්නතුනේ දැන් ඔබ ධර්මදේශනාව අහගෙන ඉන්න අවස්ථාව කියලා ගන්නකො ඉන්න අවස්ථාව.
ඔය ඉන්න අවස්ථාවේ ඡායාරූපයක් ගත්තොත් ඔබ ඉන්නවා කියලා හිතාගෙන ඉන්න වෙලාවෙනේ දැන් ওই ෆොටෝ එක ගත්තේ. පහවදා ඔබට පෙන්නුවොත් ඔබ බලයිනේ ওই ෆොටෝ එකේ මම ඉන්නවද කියලා. දැන් ඔබට පෙනෙයිනේ ඔබ ඉන්නවා. දැන් කියන්නකෝ ඒ ෆොටෝ එකේ ඉන්න ඔබද ඇත්තම ඔබ, එහෙම නැතිනම් ওই ෆොටෝ එක දිහා බලන් ඉන්න ඔබද ඇත්තම ඔබ කියලා. අපි කියයි බලන් ඉන්න කෙනා ඇත්ත, ෆොටෝ එකේ ඉන්න එක වැරදි කියලා. එතකොට මේ ෆොටෝ එක ගත්ත පින්නතුනේ ඔබ ඉන්නවමයි කියලා හිතාගත්ත මොහොතක නෙමෙයිද? ඒ මොහොතක ගත්ත එකේ යථාර්ථය නෙමෙයිද ඔබ නැති බව? ඒක නෙමෙයිද පුද්ගල බව ගොඩනගපු වැරදි තැන බවට පත් උනේ? එතකොට අපිට පේනවා අපි මේ චිත්‍රය තියෙන තැනක, ෆොටෝ එක ගත්ත වගේ තියෙන තැනක අපි පුද්ගල බව උපදෝගෙන තියෙන්නේ. අපි කැමැත්ත උපදෝගෙන තියෙන කෙනකෙනාගේ සංකල්පයක් විදිහට. සංකල්පය මොකද්ද? අර ඇසුරු කළා, කලින් ඉඳලා තිබුණා, හොඳයි කියලා හිතන සංකල්පමේ වශයෙන් ඇලෙනවා. එතකොට මේ ඇලීම පවත්වන්නේ පින්නතුනේ සංකල්පයක් ඔස්සේ. සංකල්පයක් ඔස්සේ ඇලීම පවත්වනකොට අනිවාර්යයෙන් මේක දුක ගෙනල්ලා දෙන දෙයක් බවට පත් වෙනවා. ඒක නතර වෙන්නේ නැහැ. සංකල්පමේ වශයෙන් ඇති කරගන්න දේ අනිවාර්යයෙන්ම සංකල්පමේ වශයෙන්ම දුකටපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ඇතුලේ තියෙන ඔබට දුක ගෙනල්ලා දෙනකම. ඒ නිසා කාමා භික්ඛවේ වේදිතබ්බා කියනකොට කාමයේ දත යුතුයි කියනකොට ඔබ දැනගන්නට අවශ්‍යයි මොකද්ද කාමය කියලා කියන්නේ. එතකොට ඔබට පේනවා සංකල්පමේ වශයෙන් කෙනකෙනා ඇලෙනවා, පවතින යථාර්ථයේ චිත්‍ර මාත්‍රයක් පමණයි කියන එක. ඒතකොට චිත්‍ර මාත්‍රය සහ සංකල්පය දෙකක් වෙනකොට ඔබට ලෝකය හසු නොවන තැනකටයි ඔබේ මනස යන්නේ. අතෙත්ථ දීරා විනයන්ති ඡන්දං කියන නිසා. එතනදී ඒ ධීරයන්, එහෙමත් නැතිනම් ඒ ප්‍රඥාවන්ත කෙනා ඡන්දය, එහෙම නැතිනම් කැමැත්ත කියන දේ දුරු කළා දානවා. එතකොට මේ කාමයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලබා දුන්න අර්ථකථනය, කාමයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලබා දුන්න නිර්වචනය තමයි මේක. එතකොට කාමයේ පිළිබඳව මේ විදිහට අපි තේරුම් ගන්නකොට, කාමයේ පිළිබඳව දැනගන්නකොට එයා තව දුරටත් විමසා බලනවා. තව දුරටත් විමසා බලනකොට එයාට හම්බ වෙනවා කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ. කාමයන්ගේ නිදාන සම්භවය පිළිබඳව හොයලා බලනවා. නිදාන සම්භවය කියලා කියන්නේ පින්නතුනේ දැන් අපි කියන්නේ රෝග නිදානය කියලා. රෝගය ඇතිවීමට ප්‍රස්තුත වස්තු විෂය. නැතිනම් අදාළ විෂය. ඒ වගේ කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කියලා කියන්නේ කාමය ඇති කර ගැනීමට හේතු වුණ විෂය පරාසය කුමක්ද කියලා හොයලා බලනවා. එතකොට කාමය ඇති කරගන්න හේතු වුණ විෂය පරාසය දිහා බලනකොට එයාට හම්බෙනවා පස්සෝ. ස්පර්ශය නිසා තමයි කාමය කියන දේ ඇති වෙන්නේ. ස්පර්ශය කියලා කියන්නේ අපිට ඇහැට රූප පේනවා, ඇහැට රූප ගැටෙනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට ස්පර්ශ දැනෙනවා. එතකොට මේ ගැටෙන එකට අපි කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශය තමයි මේ කාමය කියන එකේ නිදානය. එහෙම නැතිනම් කාමය හදලා දෙන එකට මූලික වෙන්නේ ස්පර්ශය. පින්නතුනි යම් කිසි දෙයක් ස්පර්ශ නොවුන නම් ඔබට කාමයේ උපදින්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේ ළඟට ආපු එක බමුණෙක්ගේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහන්නේ, ඔබට ඔබේ බිරිඳ යම් කිසි කලෙක හමුුනේ නැත්නම් හමුවන්නට පෙර, ඔබේ බිරිඳව ඔබට මුණ ගැහෙන්නට පෙර, ඔබ දැනගන්නට පෙර ඒ බිරිඳ කලුරිය කළා නම්, ඒ බිරිඳ මරණයටපත් වුණා නම්, මරණ මාත්‍ර දුකකට හරිපත් වුණා නම් ඔබට දුකක් එයිද කියලා අහනවා. එතකොට කියනවා ස්වාමීනි මට දුකක් කොහෙන් එන්නද, මම ඒ තැනැත්තිය දන්නේවත් නැතුව කියලා. පින්නතුනි අන්න ඒ වගේනේ කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කියලා කියන්නේ කාමයන්ගේ නිදාන සම්භවයේ දත යුතුයි කියනකොට ස්පර්ශය නිදානය නම් ඒ ස්පර්ශයේ නිදානයේ බවට පත් වෙන්න පින්නතුනි ස්පර්ශ නොවුණු තැනක ස්පර්ශ නොවුණු දෙයක් ගැන ඔබට කැමැත්තක් උපදින්නේ නැහැනේ කවදාවත්. යම් කිසි දෙයක් ස්පර්ශ වුණ නිසා තමයි ඇහැට පෙනුණා නම් පෙනුන රූපය ගැන මිසක ඔබ කැමැත්ත උපදවගන්නේ කවදාවත් ස්පර්ශ නොවුණු රූපයක් පිළිබඳව ඔබ කැමැත්තක් උපදවගන්නේ නැහැ. මනසට ස්පර්ශ නොවුණු ධර්මාරම්මණයක් ගැන අරමුණක් පිළිබඳව කැමැත්තක් නම් ඔබට උපදින්නේ නැහැ. ඔබට යම් කිසි කැමැත්තක් උපදිනවා නම් කැමැත්ත කියන දේ උපදින්නෙම ස්පර්ශ වූ අරමුණක. එනිසා කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කියනකොට කාමයන්ගේ නිදාන සම්භවයේ දත යුතුයි. කාමය හැදුනේ ස්පර්ශය ඇති තැනක.
එතකොට මේ ස්පර්ශය ගැන කතා කරන්න ගියත් පින්නතුනේ ස්පර්ශය පිළිබඳවත් අපිට ලොකු කතාවක් තියෙනවා කතා කරන්න. ඇයි මේ නිදාන සම්භව වේදිතබ්බෝ කියනකොට කාමයන්ගේ නිදානය හොයාගෙන යන්නට ඕනේ කියනකොට ස්පර්ශය කියන එක තමයි අපිට හම්බ වෙන්නේ. ස්පර්ශය තිබුණොත් කාමයේ තියෙනවා. ඒ කියන්නේ ස්පර්ශය තිබුණොත් කියන එකෙන් අදහස් කරන්නේ පින්නතුනේ ඇහැට පෙනුණු රූපය තියනවා කියලා හිතාගෙන ඉන්න ඔබට දැන් තියෙන රූපෙට ආපහු කැමති වෙන්න පුළුවන්නේ. දැන් ඔබට ලෝකේ ඇසුරු කරන්නට කැමැත්තෙන් ඔබ ඇසුරු කරන්නට පුළුවන් ඥාතිවරයෙක් ඉන්නවා කියලා ඔබ අර කලින් දැකපු රූපයක් ගැන ඔබ හිතාගෙන ඉන්නවා. ඔබ හිතාගෙන ඉන්න නිසා තමයි ඔබට කැමැත්තක් උපදින්නේ නැවත ඒ කෙනා හම්බ වෙන්නට තියනවා නම් හමු වෙන්න මුණ ගැහෙන්න තියනවා නම් කතා බහ කරන්න තියනවා නම් හොඳයි කියලා ඔබට හිතෙන්නේ සම්පූර්ණව ඔබේ තියෙන ඒ එළියෙත් ඉන්නවා ජීවත් වෙනවා කියලා ඇති කරගත්ත සංකල්පනාව මත. එතකොට ඒ සංකල්පනාව පැවතුනේ අර ස්පර්ශ වුණ අරමුණ නැති වුණා කියලා දන්නේ නැහැ. ස්පර්ශ වුණ අරමුණ ස්පර්ශය විදිහට තේරුම් නොගෙන නැති වුණ බව අවබෝධ නොකරගෙන ඒ තුල ඇති කරගත්ත රැවටීම නිසා තමයි ඔබට කැමැති වෙන දේ එළියේ තියනවා කියලා නැවත නැවත දකින්න පුළුවන්කම තියෙන්නේ. එනිසා කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කියනකොට කාමයන්ගේ නිදාන සම්භවය ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ තමයි ස්පර්ශය. ඔබ ලෝකේ යමකට කැමති වෙනවා නම් පින්නතුනි කැමති වෙන්නේ ඔබට ගෙනල්ලා දෙනවා එක්ක ඇහැට පෙනුණු රූපයක්, එක්ක කනට ඇහුණු ශබ්දයක්, නාසයට දැනුණු ගඳ සුවඳක්, දිවට දැනුණු රසයක්, එක්ක කයට දැනුණු ස්පර්ශයක්. මෙන්න මේ ටික තමයි පින්නතුනි ඔබට නිදාන සම්භවයේ මේ ටික නැතුව ඔබට කාමයේ උපදින්න වෙන තැනක් ඇත්තේ නැහැ. මේ ටික අනුසාරයෙන් තමයි ඔබට කාමයේ කියන දේ උපදින්නේ. මේ ටිකේ ඇලිලම තමයි ඔබට කාමයේ කියන දේ පවතින්නේ. එතකොට ඔබට පේනවා මේ ධර්මතා ටික ස්පර්ශ වුණ නිසා අරමුණු වලට හිතට නැවත නැවත උපදින නිසා එහෙම නැතිනම් ආයතන වලට ගැටුණු බව නැති වුණා කියලා තේරුම් නොගත්ත නිසා තමයි ඔබට නැවත නැවත ඒක ඇති බවට ඔබ කල්පනා කරන්නේ. දැන් මීට අවුරුදු 10කට කලින් මැරුණු ඥාතිවරයෙක් ගැන ඔබට හිතෙනවද ගිහිල්ලා මම එයාව බැලුවා නම් හොඳයි, එයත් එක්ක කතා කළා නම් හොඳයි කියලා ඔබේ හිතේ කැමැත්තක් ඇති වෙනවද හෙට එයාව දකින්න, හෙට එයාත් එක්ක කතා කරන්න? නැහැ. ඒකට හේතුව මොකද්ද? ඔබ දන්නවා ඒක නම් මැරුණා. ඒක නම් දැන් නෑ කියන්න ඔබ හොඳාකාරවම ප්‍රත්‍යක්ෂ ලෙස දන්නවා. දන්න නිසා ඔබට ඒ ගැන කැමැත්තක් උපදින්නේ නැහැ. එයාත් එක්ක කතා කරන්න හෝ එයාව දකින්න තියනවා නම් හොඳයි කියලා. ඒ ඔබේ ප්‍රත්‍යක්ෂ අවබෝධයේ තරම. පින්නතුනි ඒ විදිහටම ඔබ ස්පර්ශය පිළිබඳව දැනගත්තොත් යමක් ස්පර්ශ වුණා නම් ස්පර්ශ වීම නැති වෙනකොට ඒ දේ නැතුව ගියා කියලා ඔබ තේරුම් ගත්තා නම්, ඒ කියන්නේ ඇහැට වර්ණ සටහනක්, කනට ශබ්දයක් ස්පර්ශ වෙනකොට මේක හටගත්තා, ඒ මොහොතේ මේක නැතුව ගියා කියලා ඔබ දන්නවනම් ඒ දන්න ඔබට ඒක නැවත දකින්න තියනවා නම් හොඳයි, අහන්න තියනවා නම් හොඳයි කියලා කැමැත්තක් උපදින්න හේතුවක් නැහැ, කැමැත්තක් උපදින්න තැනක් නැහැනේ. අන්න එතනට තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ නිදාන සම්භවයේ දත යුතුයි කියලා දේශනා කළේ. ඒ වගේම කාමාන වේමත්තතාවේදී තබ්බා, කාමයන්ගේ වේමත්තතාවය අපි දත යුතුයි. වේමත්තතාවය කියලා කියනවා පින්නතුනි වෙනස්ව යන ස්වභාවයට. එතකොට අඤ්ඤා කාමා රූපේසු, රූපයන් කෙරෙහි තියෙන කාමය එකක්. ශබ්ද කෙරෙහි තියෙන කාමය තවත් එකක්. ගන්ධය කෙරෙහි තියෙන කාමය තවත් එකක්. රසය කෙරෙහි තියෙන කාමය, ස්පර්ශ කාමය තවත් එකක්. මේ ඔක්කොම එක නෙමෙයි. මේ කාමය අතරතුර වෙනස්කම් තියෙනවා. මේ කාමය අතරතුර රූප දැකීමේ කැමැත්ත වෙනම එකක්, ශබ්ද ඇහිීමේ කැමැත්ත වෙනම එකක්. එතකොට පුද්ගල සංකල්පනාවක් විඳින දේ අතර උනත්, දරුවා කියලා විඳින එක අතර උනත් ඔබේ හිතේ ඇතිවෙන කැමැත්ත දකින්න තියනවා නම් දකින්න ඇති වෙන කැමැත්ත එකක්. අහන්නකොට ඔබට හිත සතුටු වෙනකම තවත් එකක්. ඒක ශබ්ද කාමයටයි තිදේ. එතකොට ගඳ සුවඳ විඳින්න තියෙන කැමැත්තක් තියෙනවා නම් ඒක වෙනමම කැමැත්තක්. එතකොට මේක තමයි කාමයන්ගේ තියෙන වේමත්තතාවය. එතකොට වේමත්තතාවය කියන මේක ඊටාම සියුම්ව අපි තේරුම් ගන්නට ඕන දෙයක්. මොකද මේකෙන් බුදුරජාණන් වහන්සේ මේ කාමයන්ගේ වේමත්තතාවය කියන එකෙන් අපිට ගෙනල්ලා දෙන්නේ පිනතුනේ අපි එක කුලකයක් විදිහට දකින්න තැන වෙනස් කරලා දෙනවා. සුවඳවත් රසවත් බත් පිඟානක් තියෙනකොට අපි මේකට කන්න අපිට බඩගින්න ඉන්න වෙලාවක හරි ආසාවක් ඇති වෙනවා. මේක හොඳට වර්ණ සම්පන්නයි, හොඳට ගන්ධ සම්පන්නයි, හොඳට රස සම්පන්නයි.
එතකොට මේ වර්ණ සම්පන්න, ගන්ධ සම්පන්න, රස සම්පන්න බව තියෙන්නේ බත් පිඟානේ කියලා කල්පනා කරන අපිට බත් පිඟාන ගැන කැමැත්ත උපදිනවා. දැන් අපිට පේන්නේ කැමැති බත් පිඟානක්. මේ බත් පිඟාන ඇතුලේ තියෙන ටික අපි වෙන් කරගත්තොත් පින්නතුනේ දකින්න තියෙන කාමයේ වෙනම එකක්. ඒක ෆොටෝ එකකිනුත් පේනවනේ. වෙන පින්තූරයකිනුත් පේනවනේ. ඔක කන්න බැරි දෙයක් වුණත් දැනෙනවනේ. ඒ වගේම ගන්ධය කියන එක වෙනම දෙයක්. ඒ වගේම රසය කියන එක වෙනම දෙයක්. එතකොට අපිට අර ඔක්කොගෙම එක රූපයක්, එක වස්තුවක් හම්බ වෙන තැනක අපිට කාමය කියන එක ආයතන වලට බෙදලා වෙන් කරලා දක්වනවා. දකින්න තියෙන එක වෙනම පැත්තකින්, අහන්න තියෙන එක වෙනම පැත්තකින්, විඳින්න තියෙන, ඒ කියන්නේ ගඳ සුවඳ රස ස්පර්ශ වෙනම පැත්තකට දාලා පෙන්නකොට අපිට එක තැනකින් මේ ටික හම්බ වෙන්නේ නෑ. ආයතන කෘත්‍යයක් පෙන්ලා දෙනවා. ඒ නිසා තමයි කාමානං වේමත්තතාවේදි තබ්බා කියලා කිව්වේ. කාමයන්ගේ වෙනස් වෙන ස්වභාවය වේමත්තතාවය අපි දැනගෙන තියෙන්නට අවශ්‍යයි. ඒ වගේම කාමානං විපාකෝ වේදිතබ්බෝ. කාමයන්ගේ විපාකය අපි දැනගන්නට ඕනේ. කාමේ මානස්ස තජ්ජං අත්ථභාවං අබිනිබ්බත්තේති. යම් කිසි දෙයක් කැමති වෙන කෙනාට තජ්ජං අත්ථභාවං අබිනිබ්බත්තේති. ඒයින් උපන් ආත්ම භාවයක් හදලා දෙනවා නම් ඒකට කියනවා කාමයේ තියෙන විපාකය කියලා. මේකනේ පින්නතුනේ දෙන්න පුළුවන් ලොකුම දඬුවම. මේක තමයි තියෙන ලොකුම විපාකය. මොකද්ද කාමයේ තියෙන මේ ලොකුම විපාකය කියලා කියන්නේ? මේ කාමයේ තියෙන ලොකුම විපාකය තමයි තජ්ජං අත්ථභාවං අබිනිබ්බත්තේති කියන එක. ඒ තන ආත්ම භාවය හදලා දෙනවා කියන එක තමයි කාමයේ තියෙන ලොකුම විපාකයේ බවට පත් වෙන්නේ. ඒ තන තියෙන ආත්ම භාවය කියලා කියන්නේ පින්නතුනේ අපි ජීවිතයේ ඇති කරගන්න පුද්ගල බව ගොඩනගා ගන්න එක ගැනයි මේ කතා කරන්නේ. දැන් ඔබට මම ජීවත් වෙනවා නැතිනම් කෙනකෙනාට පුද්ගලයා කියලා හදාගත්ත තමාට හම්බ වෙනවා. ඔබ දැන් ඔතන ඔය ඉන්න තැන හිටියා කියලා කාට හරි ඔප්පු කරන්න වුණොත් ඔබ ඔප්පු කරලා දෙන්නේ කොහොමද? ඔප්පු කරලා කියන්නේ කොහොමද? ඔබ ඔතනද මේ බණ අහගෙන හිටියා ඔතන ඉඳලා. ඔය පරිසරයේ ඔබ හිටියා කියලා ඔප්පු කරන්න ඕන. ඔබ කියයි ඔබ අහපු දේවල් කියයි අහපු දේවල් Taman නෙමේ. ඔබ ඔය දකින දේවල් ගැන කියයි දකින දේවල් Taman නෙමේ. ඔබ ඔතන විඳින දේවල් කියයි විඳින දේවල් Taman නෙමේ. එතකොට අහපු දේවල්, දකින දේවල්, විඳින දේවල් මේ එකක්වත් Taman නොවන ධර්මතා ටිකක් Taman කියලා Taman ප්‍රකාශ කරයි. එතකොට Taman නොවන ධර්මතා ටිකක් අපි අල්ලගෙන තමා නොවන ධර්මතා ටිකක් අපි තමන් කියලා පනව ගන්න වැය කරනවා. ඒ ටික තුල තමයි අපිට තමන්ව ජීවත් කරගන්නේ. ඒ කියන්නේ රූපය දකිනකොට රූපය දකින මම මේ පැත්තේ ඉන්නවා. ශබ්දය අහනකොට ශබ්දය අහන මම මේ පැත්තේ ඉන්නවා. ගන්ධ සුවඳ විඳිනකොට ගන්ධ සුවඳ විඳින මම මේ පැත්තේ ඉන්නවා. රස විඳිනකොට රසය විඳින මම මේ පැත්තේ ඉන්නවා. ස්පර්ශ විඳිනකොට ස්පර්ශ විඳිනු ලබන මම මේ පැත්තේ ඉන්නවා. පින්නතුනි මෙන්න මේ පුද්ගල බව නිර්මාණය වෙනකොට දැන් මොකද්ද වෙන්නේ? මේ ජීවත් වෙන මට ඕන තරම් දුක් විඳින්න පුළුවන්කම තියෙනවා. ඔය ජීවත් වෙන මට දැන් ලෙඩ වෙන්න පුළුවන්, මහලු බවටපත් වෙන්න පුළුවන්, මරණයටපත් වෙන්න පුළුවන්, කැමති දේවල් ලැබෙන්නේ නැතුව යන්න පුළුවන්, අකමැති දේවල් ලැබෙන්න පුළුවන්. ඔබේ ජීවිතේ දැන් ඔබට දුක ගෙනල්ලා දෙන්න පුළුවන් පැති ගොඩක් ඔබට තියෙනවා. එතකොට මේ දුක ගෙනල්ලා දෙන්න පුළුවන් පැති ගොඩාක් තියෙනවා කියන එකෙන් අපිට කියනවා අපි දුක උපද්දගෙන තියෙන මේ පුද්ගල බවත් එක්ක කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාමයේ තියෙන විපාකය මොකද්ද? දුක් විඳින්න පුළුවන් ආත්ම භාවයක් ගෙනල්ලා දෙනවා. දැන් දුක් විඳින්න පුළුවන් ආත්ම භාවයක් ගෙනල්ලා දීමේ ප්‍රතිවිපාක පින්නතුණි ඔබට ඕනෑම මොහොතක ඕනෑම තැනක ඉඳලා දැන් ඔය ඉන්න කෙනාට දුක් විඳින්න පුළුවන්නේ. ලෝකේ ඔබට යම් කිසි කෙනෙක් මහා දුකක් විඳිනවා කියලා දැනෙනවා නම් විඳිනවා කියලා පේනවා නම් ඒ දුකත් මගේ කරගන්න පුළුවන් මනෝභාවයක් ඔබට තියෙනවා. ඇයි ඔබ කාමයේ අසුරු කරන කෙනෙක්. ඔබ කාමයේ ජීවත් වෙන කෙනෙක්. කාමයේ ජීවත් වෙන කෙනෙක් නිසා ඔබ අද දකිනවා නම් එහෙම අසරණ මිනිස්සෙක් අනේ පව් මහා දුකක් විඳිනවා කියලා යම් කෙනෙක් දකිනවා නම් ඒ දුකට ඔබ උරුමකරුවෙක් වෙලා තියෙනවා. ඒ දුක ඔබට හෙට දවසේදී විඳින්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි ඒ කෙලෙස්ය ඔබ ළඟ තියෙනවා කියන එක ඔබ හැම මොහොතකම තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා අද
මේ මොහොතේ දැන් ඔබට දුක නැති වුණත් ඊළඟ මොහොතේ ඒක ඔබට තමන්ගේ කරගන්න පුළුවන්කම තියෙනවා. සමහර විටක ඔබ අද එලවලා දමන වැස්සකට ඔබේ ගෙදෙට්ට එනකොට ඔබ එලවලා දමන ත්‍රිසංගත සතෙකුගේ කුසකට ඔබ ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්න පුළුවන්කම තියෙනවා. ඒතන ආත්ම භාවය ඊට පස්සේ අල්ල ගන්නවා. ඒතන ආත්ම භාවයේ ගෝචර කර ගන්නවා. ඒක මම වෙනවා. ඊට පස්සේ අර මිනිස්සෙක් හිටියානම් ඒ මිනිස්සයා කියලා කියපු කෙනත් ඒ වගේම ඒ අය කියලා හිතාගෙන හිටියානම් මගේ අය මගේ දරුවෝ කියලා හිතාගෙන හිටපු අය තමන්ගේ දරුවෝ කියලා ඊට පස්සේ පේන්නේ නැහැ. ඇයි ඒතන ආත්ම භාවය තමයි අල්ලගන්නේ. ඊට පස්සේ එතන සැප දුක මට විඳිනවා කියලා එතන දුක් විඳින්න වෙනවා. මේක තමයි පින්නතුනේ මෙතන තියෙන භයානකකම. ඒ නිසා තජ්ජං අත්ත භාවං අබිනිබ්බත්තේති. තන ආත්ම භාවය සකස් කරලා දෙනවා. තන ආත්ම භාවය හදලා දෙනවා. එතකොට තන ආත්ම භාවය හදලා දෙනකොට පින්නතුනේ ඔබේ ජීවිතයේ දුක කියන දේ උපදව ගන්න පුළුවන් විඳින්න පුළුවන් මට්ටම හදලා දීලා තියෙනවා. මොකක් නිසාද? කාමානම් භික්ඛවේ විපාකෝ වේදිතබ්බෝ. මහණෙනි මේක තමයි කාමයේ තියෙන විපාකය. මේ කාමයේ තියෙන විපාකය නිසා දුක කියන දේ තමන්ගේ ජීවිතයේ හාත්පස බැසගෙන හාත්පස පවතින දෙයක් බවට පත් වෙලා තියෙනවා. මේ විදිහට කාමයන්ගේ විපාකය පිළිබඳව බැස ගන්නකොට කාමයන්ගේ විපාකය පිළිබඳව දැනගන්නකොට අපිට පේනවා කාමයේ නැති කරන්න ඕනේ කොහොමද කියන කාරණාව. ඒ නිසා මේ කාමයේ Nirodhe දත යුතුයි. කාමයේ Nirodhe වෙන්නේ කුමක්ද? කාමයේ නැති කරන්න ඕනේ මොකද්ද? අර ස්පර්ශ නිරෝධය කළොත් කාමයේ නිරුද්ධ වෙනවා. ඇයි එහෙම කිව්වේ? අපි දැක්ක කාමානං නිදාන සම්භව වේදිතබ්බෝ කියනකොට කාමයන්ගේ නිදාන සම්භවය දත යුතුයි කියනකොට ඇයි කාමයන්ගේ නිදාන සම්භවය ගැන කතා කළේ කියලා. කාමයන්ගේ නිදාන සම්භවය කියලා කිව්වේ පින්නතුනේ ස්පර්ශය නම් දැන් කාමයේ නැති කරන්න ඕනේ නම් නැති කරන්න වෙන්නේ මොකද්ද? ස්පර්ශය නැති කරන්න වෙනවා. ස්පර්ශය නැති වෙන්න ඕනේ. ස්පර්ශ නැති වෙන්න ඕනේ කියලා කිව්වේ ඇහැට රූප පේන එක නැති වෙන්න ඕනේ කියලා එහෙම නෙමෙයි මේ කිව්වේ. කනට ශබ්ද ඇහෙන්නේ නැති වෙන්න ඕනේ කියලා නෙමෙයි කිව්වේ. එහෙම වුණොත් අන්ධ කෙනත් යම් මට්ටමකින් කාමේ නැති කළ කෙනෙක් වෙනවනේ. ඒ වගේම කන් ඇහෙන්නේ නැතුව යන කෙනත් යම් මට්ටමකින් කාමේ නැති කර කෙනෙක් වෙනවනේ. එහෙම වුණොත් කොම එකකටපත් වුණොත් කාමයේ සම්පූර්ණව දුරු කළ කෙනෙක් වෙනවනේ. නෑ ඒක නෙමෙයි මේ කිව්වේ. එහෙනම් මොකද්ද? කාමය දුරු කරගත යුතුයි කියලා කියන්නේ පින්නතුනේ කාමය දුරු කරගන්නට අවශ්‍ය මගක් තියෙනවා. කාමයේ දුරු කරගන්නට අවශ්‍ය ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අර ස්පර්ශයෙන් දුරු කිරීම කියන තැන. ස්පර්ශය දුරු කරන්න කියලා කියන්නේ මේ අරමුණු ගැටෙන එක නැති කරනවා කියන දේ එහෙම නෙමෙයි. අරමුණු ගැටීම කියන දේ නෙමෙයි මෙතනදී මේ දුරු විය යුත්තේ. එහෙනම් කුමක්ද දුරු විය යුත්තේ? ගැටෙන අරමුණු පිළිබඳව පවතිනවා කියලා ගන්න වැරදි සහගත සංකල්පනාව දුරු වෙන්න ඕනේ. ගැටෙන අරමුණු පිළිබඳව පවතිනවා කියලා ගන්න වැරදි සංකල්පනාව දුරු වෙන්න ඕනේ. ඒ වැරදි සංකල්පනාව තිබුණොත් තමයි පින්නතුනේ ජීවිතයේ දුක කියන දේ උපද්ද ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපිට නිත්‍ය සංකල්පයක් පවතින්නේ ඒ දේ නිසා. ඔබ දැකපු දේවල් ඉතුරු කරනවා නම් අඩිසටහන් ටික ඔබ තියලා තියෙනවා නම් ඔබට පින්නතුනේ ඒ දේවල් නැවත දකින්න පුළුවන් කියන එක ලෝකේ තියෙනවනේ. එතකොට ඔබ හොඳයි කියලා යම් තැනක ආස්වාද ඇති කරගත්තා නම් ආස්වාද ඇති කරගත්ත දේ නැවත විඳින්න පුළුවන් කියන මනෝභාවය ඔබට පිහිටා සිටිනවානේ. ඒ නිසා පින්නතුනේ ඒ මනෝභාවයේ පිහිටා සිටින තැන වැරදි නිසා තමයි බුදුරජාණන් වහන්සේ ස්පර්ශ නිරෝධයක් ගැන අපට දේශනා කළේ. ස්පර්ශ නිරෝධයක් ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ අපට කිව්වේ කොයි වෙලාවකදීවත් ඇහැට රූප පෙනෙන එක නැති කිරීම නෙමෙයි. එතකොට කුමක්ද අපිට කිව්වේ? හටගත් දේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා තේරුම් ගන්න කියලා. යමක් හේතු නිසා සකස් වුණා නම් හේතු නිසා හටගත්තා නම් ඒ හටගත් ධර්මය ඉතුරු නැතුව නැති වෙනවා කියන දේ අපිට තේරුම් ගන්න. ඒක තමයි ස්පර්ශ නිරෝධය. එතකොට ස්පර්ශ නිරෝධය දැක්කොත් කාම නිරෝධයක් සිද්ධ වෙනවා. කොහොමද ස්පර්ශ නිරෝධයෙන් කාම නිරෝධය වෙන්නේ? පින්නතුනි ඔබ කාමයේ පවත්වන්නේ බාහිර රූපයේ මතනේ, ශබ්දයේ මතනේ, ගන්ධයේ මතනේ, රසයේ මතනේ, ස්පර්ශයේ මතනේ. හැබැයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටික ඔබට ලැබෙන්නේ නැත්තම් ඔබට ඔය කාමයේ පවත්වන්න තැනක් හම්බ වෙන්නේ නැහනේ. දැන් අපි මෙහෙම කිව්වොත් එහෙම උදාහරණයක් හැටියට
ප්‍රොජෙක්ටර් එකකින් අපි ප්‍රක්ෂේපණය කරන බිත්තියකට යම්කිසි චිත්‍රයක් නැතිනම් යම්කිසි පින්තූරයක් එහෙමත් නැතිනම් අපි වීඩියෝ එකක් අපි ප්‍රක්ෂේපණය කරනවා. ඒ ප්‍රක්ෂේපණය සිද්ධ වෙනකොට බාහිර ප්‍රක්ෂේපණයේ පතිත වීමට ඇති මතු පිට පෘෂ්ඨය එහෙමත් නැතිනම් තිරයක් මතට පතිත වීම නිසා තමයි අපිට ඒ දකින්න පුළුවන්කම තියෙන්නේ. යම් විදිහකින් ඒ පෘෂ්ඨයක් මතට පතිත වෙන්නේ නැත්නම් මතු පිටක් මතට පතිත වෙන්නේ නැත්නම් අපිට ඒ ප්‍රොජෙක්ෂන් එක එහෙමත් නැතිනම් ඒ වීඩියෝ එක එහෙමත් නැතිනම් ඒ පින්තූරය අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ වගේ දෙයක් ගැනයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ යම් කිසි තැනක කාමය කියන සංකල්පය පවත්වන්න තැනක් නැත්නම් පනවන්න පතිත කරන්න තැනක් නැත්නම් පින්නතුනි ඒක හම්බ වෙන්නේ නැහැ අපිට පේන්නේ නැහැ. මොකද්ද මේ කාමය කියන සංකල්පය අපි පවත්වන්නේ අර ආයතනයන්ට ගැටෙන එහෙම නැතිනම් ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටික මත තමයි අපි පවත්වන්නේ. එතකොට මෙහි ඇති කැමැත්ත කියන ස්වභාවය අපිට රූපේ දාලා බලනවා. අපි රූපේ නැමැති මතු පිටට අපි පතිත කරනවා. ශබ්දේ කියන මතු පිටට පතිත කරනවා. ගන්ධය රසය ස්පර්ශය කියන මතු පිටට අපි පතිත කරනවා. මේ දේවල් මත පතිත කර බලන අපේ මෝඩකම අපිට යම් මොහොතක දුරු වුණොත් එහෙම අපිට මතු පිටවල් ටික නැතුව ගියොත් ඒ කියන්නේ අපි දැක්කොත් එහෙම රූපය හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියලා කලින් තිබ්බ එක දකින්න ඕනේ කියලා ආයේ සංකල්පනාවක් අපිට ඇති වෙන්නේ නැහැ. අපේ කැමැත්තක් උපදින්නේ නැහැ. කලින් තිබ්බ එක ආයේ දකින්න ඕනේ කියලා. ඇයි? ඒකට තමයි කියන්නේ ස්පර්ශ නිරෝධය කියලා. අර ස්පර්ශ වුණ දේ ඉතුරු නැතුව නැති වුණා කියලා දැනගත්තොත් ඒ දේ නැවත දකින්න ඕනේ කියලා වැරදි කල්පනාවක් ඇති වෙන්නේ. අපි අර මුලින් කිව්වේ අවුරුදු 10කට කලින් මිය පරලෝ ගියපු කෙනෙක් හෙට දකින්න ඔබට අදහසක් ඇති වෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේම ඔබ දන්නවනම් මේ ස්පර්ශය කියන දේ තුන්දෙනෙකුගේ එකතුව නිසා ඇති වුණු ස්පර්ශය කියන දේ නැවත උපදින්නේ නැහැ කියලා ඔබ හොඳටම දන්නවනම් පින්නතුනේ ඔබ හොඳටම ඒ ගැන තේරුම් අරගෙන තියෙනවා නම් ඒක ආපහු ඔබට ලැබෙන්නේ නැහැනේ කවදාවත්. ඒ කියන්නේ ඒක ආපහු දකින්න පුළුවන් කියන වැරදි මානසිකාරයක් නැහැනේ. එහෙනම් දැන් මෙහි සංකල්පනාවක් බාහිර පතිත කරන්න තැනක් ලැබෙන්නේ නැති වෙනකොට ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැත්නම් එතන කාමයේ පනවන්නෙත් නැහැ, කාම වස්තුව පනවන්නෙත් නැහැ. ඒ කියන්නේ කාම ගුණය පනවන්නෙත් නැහැ. අන්න ඒකට කියනවා ස්පර්ශ නිරෝධය කියලා. ස්පර්ශය දුරු කළා කියලා, ස්පර්ශය ඉවත් කළා කියලා. එතකොට මේ ස්පර්ශය නිරුද්ධ කළොත් විතරමයි පින්නතුනේ කාම නිරෝධයක් කරන්නට පුළුවන්කම තියෙන්නේ. කාම නිරෝධයක් කළොත් විතරයි අර කාම විපාක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ ජීවිතේට එන දුක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ විදිහේ නිරෝධයකින් විතරයි. ඒ නිසා අපිට අද දවසේදී කරන්නට යමක් තියෙනවා, කරන්නට දෙයක් තියෙනවා. ඒ කරන්නට තියෙන දේ තමයි පින්නතුනේ ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කරන එක. ස්පර්ශ නිරෝධය කියලා කිව්වේ ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි මේ ආයතනයන්ට ගෝචර වන ඒ ධර්මයන්ගේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව, නිරුද්ධ වෙන ලක්ෂණය පිළිබඳව ඔබ හොඳට තේරුම් ගන්නට අවශ්‍යයි. ඔබ හොඳට ඒ පිළිබඳ අවබෝධ කරන්නට අවශ්‍යයි. ඒ විදිහට අවබෝධ කරනකොට තමයි ඔබේ ප්‍රඥාව අංග සම්පූර්ණ ප්‍රඥාවක් බවට පත් වෙන්නේ. ඒ තුල තමයි නිවෙන්න පුළුවන්කම තියෙන, විමුක්ති සාධනයක් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබ අප්‍රමාදී වෙන්නට ඕනේ ඒ කාම නිරෝධය සඳහා. එතකොට බුදුරජාණන් වහන්සේ එතනින් නතර වෙන්නේ නැහැ. කාම නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දේශනා කරනවා. මොකද්ද කාම නිරෝධගාමිනී ප්‍රතිපදාව? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනකොට සම්මා දිට්ඨිය පටන් ගන්නවා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දැක්ම. එතකොට යහපත් දැක්ම තියෙන කෙනෙක්. එයා දැන් අර මූලික ටික ඔක්කොම කාමයේ දැනගෙන, කාම නිදාන සම්භවයේ දැනගෙන, වේමත්තතාවයේ දැනගෙන, කාමය නිරෝධයේ දැනගෙන, විපාක දැනගෙන ඔක්කොම ටික දැනගත්ත කෙනෙකුට පින්නතුනේ ඒක තමයි ඔහුගේ මූලිකවම පවතින සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨියකින් යුක්තව එයා දැන් සිත කය වචනය සංවර කරගන්නවා. එයාගේ යහපත් පැවැත්මක් පේනවා. එතකොට එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මූලික අංගයේ තුල පිහිටා සිටලා එයා හික්මෙන්න පටන් අරගෙන තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙනෙන සීලය තුල. එතකොට සමාධිය පූර්ණේ වෙනවා. සමාධිය පිරෙනකොට ඇත්ත ඇති හැටියට පේනවා.
මෙන්න මේ අවබෝධයට යන්නට ඕනේ ප්‍රඥාවෙන් පටන් අරගෙන එතකොට සම්මා ඥාන සම්මා විමුක්ති කියන ප්‍රඥාවෙන් අවසන් වන ශාසනයකට ඔබට පිවිසෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුද්ධ ශාසනයෙන් ලැබිය යුතු උපරිම හරය ඔබ තේරුම් ගන්නටයි කියලා ඔබට සිහිපත් කරනවා. මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා ඔබ අද දවසේදී වටිනා කුසලයක් සිද්ධ කරගත්තේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයෝ අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන්ම මේ සියලු කුසල් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමට මුතුන් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම මේ පින් සීල දෙවියෝ අනුමෝදන් වනු ලබත්වා ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම මේ සීල කුසලයේ ඥාතීන් අනුමෝදන් වනු ලබත්වා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ සියලු කුසල ශක්තියේ බලයෙන් රත්නත්‍රයේ අනන්ත ගුණානුභාව බලයෙන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් ඔබට මේ ධර්මලාභය ලබා දීම සඳහා කටයුතු සම්පාදනය කළ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්තුන්ටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ කායික මානසික සැනසෙල්ල ලබාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා මේ පින් අනුමෝදන් වෙනවා. සමාජ සංගායනා